අපේ ස්වාමින් වහන්ස මේ වන විට පවතින වසංගත තත්ත්වය නිසා මුළු ලෝකයම බියෙන් නැලලිලා. මිනිසුන් මානසිකව රෝගී වෙලා. මිනිසුන්ට ආර්ථික ප්‍රශ්න, රැකියාවල ප්‍රශ්න, ජීවත්වීමේ ප්‍රශ්න බොහෝ සෙයින් බහුල වෙලා. අපේ ස්වාමින් වහන්ස මේ වගේ අවස්ථාවක අප කළ යුත්තේ කුමක්ද? මෙහෙමයි නෝනා බුදුරජාණන් වහන්සේ ධර්මය උතුම් ගුණයන් ගැන දේශනා කරනකොට ධර්මය මුලින්ම දේශනා කරන සුන්දර ගුණය මොකක්ද? ධර්මය ස්වක්කාතයි. ධර්මය ස්වක්කාතයි කියන්නේ ධර්මය සරලව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. බුදුරජාණන් වහන්සේ සාරා සංක කල්ප ලක්ෂ ගානත් දසපාරමී ධර්ම පුරලා මේ උතුම් සම්මා සම්බුද්ධ අවබෝධ කරගත්ත බව ඇත්ත. පුද්ගලය වශයෙන් අපි පටිච්ච සමුප්පන්නව කල්ප විනාශයන් දසදහස් ගාන පහු කරලාපු බව ඇත්ත. ඒ වගේම මේ ජීවිතයේදී උතුම් ධර්මය අපි දැක්කෙ නැත්තම් උතුම් සෝවාන් ඵලයේ සාක්ෂාත් කරගත්තේ නැත්තම් තවත් කල්ප ගානක් ඉස්සරහට යන්න තියෙන කාරණයක්. ඒසා ගැඹුරු සංසාරයක්, ඒසා ගැඹුරු සංසාර දුකක්, ඒසා ගැඹුරු සංසාර බයක් බුදුරජාණන් වහන්සේ නෝනා චතුරාර්ය සත්‍ය කියන ධර්මයෙන් අපිට සරල කරලා දේශනා කළා. ධර්මය පළවෙනි ගුණය ධර්මය ස්වක්කාතයි. ඒවගේම ධර්මය තියෙන්න්නා වූ තවත් සුන්දර ගුණයක් තමයි ධර්මය එහි පස්සික ගුණේ. ධර්මය එහි පස්සික ගුණේ කියන ධර්මය විවෘතයි, ධර්මය බබලනවා, ධර්මය සඟවන්න බැහැ. තේන ධර්මය සඟවන්න බැහැ. එමන නෝනා මේ මොහොතේ ධර්මයේ සියලුම සුන්දර ගුණාංගයන් එහි පස්සිකව මේ ලෝකය තුළ විද්‍යාමාන වෙලා අවුරුදු 2600කට පස්සේ ජීවමාන බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොතකට පෙරාතු ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා, ආනන්ද මගේ ඇවෑමෙන් ශාස්තෘන් වහන්සේ බවට පත්වෙන මේ උතුම් සී සද්ධර්මයයි මේ උතුම් ධර්ම විනයයි කියලා. එනම් ජීවමාන ශාස්තෘන් වහන්සේ නමක් ලෝකයේ තුළ ඉන්නවා. ඒ ජීවමාන ශාස්තෘන් වහන්සේ කියන්නේ කවුද? මේ උතුම් ශ්‍රී සද්ධර්මය. එනන් ඕනා අවුරුදු 2600කට පස්සේ මේ මොහොතේ ඒ ජීවමාන ශාස්තෘන් වහන්සේ වනේ උතුම් ධර්ම විනයේ උතුම් සී සද්ධර්මය නෝනා මුළු ලෝකයාට මැහෙන්න සුන්දර ධර්මයක් දේශනා කරනවා නෝනා. සුන්දර ධර්මයක් දේශනා කරන නමුත් ඒ ධර්මය අහන්න, ධර්මය දකින්න, ධර්මය ධර්මානුකූලව විඳින්න අපේ ජනතාවට සතිය සිහිය නැහැ. මේ ජීවමාන බුදුරජාණන් වහන්සේ මේ ධර්මය දේශනා කරන්න වෙන කවුරුත් නෙමේ. මින්සේ සද්ධර්මය අනන්ත වූ ඒහි පස්සික ගුණය පිළිබඳ ජීවමාන බුදුරජාණන් වහන්සේ වන සී සද්ධර්මය මේ මොහොතේ මුළු ලෝකයට මැහෙන්න සුන්දර ධර්මයක් දේශනා කරනවා. ඒ සුන්දර ධර්මය දේශනා කළත් ඒ සුන්දර ධර්මය අහලා ඒ සුන්දර ධර්මය අවබෝධ කරන්නේ ඒ සුන්දර ධර්මය තුළින් මේ සංසාර බය දකින්න, මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න පින්වත් ජනතාවට සතිය සිහිය නැහැ. එතකොට සතිය සිහිය කියන්නේ හේතුඵල ධර්මයක්. සතිය සිහිය කුමක හේතුඵල ධර්මයක්ද? කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණය නුවණින් මෙනෙහි කිරීමේ ඵලය තමයි සතිය සහ සිහිය අපි තුල සකස් වෙන්නේ. එතකොට කල්යාණ මිත්‍ර ආශ්‍රය දුර්වල නම් නුවණින් මෙනෙහි කිරීම සද්ධර්ම ශ්‍රවණය දුර්වල නම් නෝනා අපි තුල සකස් වෙන්නේ සතිය සිහිය නෙමෙයි. මොකද්ද? පංච කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා මෙන්න මේ පහ තුල තමයි වර්තමානයේ සමාජය ජීවත් වෙන්නේ. මේ ජීවමාන බුදුරජාණන් වහන්සේ උතුම් ධර්ම විනය කියන ජීවමාන බුදුරජාණන් වහන්සේ ධර්මයේ එහි පස්සික ගුණය පිළිබඳ මේ කොරෝනාව කියන මාර්තුකාව යටතේ සුන්දර බණක් දේශනා කරනවා නෝනා. සුන්දර බණක්. ඒ සුන්දර බණ අහන්න අපේ රටේ ජනතාවට සතිය සිහිය නෑ. මොකද ජීවිත පංච නීවරණයන්ගෙන් වෙලිලා තියෙන්නේ. එතකොට සතිය සිහිය නැති තැන ධම්ම විජය බොජ්ජංගයක් සකස් වෙයිද? ධම්ම විජය බොජ්ජංගයක් නැති තැන ධර්මය කෙරේ වීරියක් සකස් වෙයිද? වීරිය නැති තැන නොහුනා ප්‍රීතිය පස්සද්ධිය සකස් වෙයිද? ප්‍රීතිය පස්සද්ධියක් නැති තැන සමාධියක් උපේක්ඛාවක් සකස් වෙයිද? සංස්කාරයන්ට යටත්ව ලෝකය දකින ඇලීම් ගැටීම් වලින් තොරව උපේක්ෂාවෙන් ලෝකය දකින උපේක්ෂා සම්බොජ්ජංගයක් ඇතිවෙන්න කොහෙත්ම ඉඩක් නැහැ. කොහෙත්ම ඉඩක් නැහැ. ඒ නිසාම සමහරු බියට පත් වෙලා, සමහරු අඬනවා, සමහරු ගෙවල් ඇතුළටලා ඉන්නවා. මොකද්ද වෙන්නේ දන්නේ නැහැ. හිත විසිරිලා, හිත චංචල වෙලා, සැකයෙන් හිත ඔද්දල් වෙලා. ඒ නිසාම නෝනා තව එක අකුසලයක් විපාක දෙද්දී තව අකුසල් අපි රැස් කර ගන්න. ඒ නිසා මේ සුන්දර අවස්ථාවේදී මේ උතුම් ධර්ම විනය කියන ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරන ලෝකයාට මැහෙන්න දේශනා කරන මේ ධර්මය අහන්න.
මේ ධර්මය අහන්න. මේ ධර්මය තුළින් ජීවමාන ශාස්තෘන් වහන්සේ ඔබට කියන්නේ මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා නොන. ඊට වඩා දෙයක් කියනවාද? මහණෙනි මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිරිසටම උතුම් ධර්ම විනය කියන ශාස්තෘන් වහන්සේ දේශනා කරන්නා වූ ධර්මයේ සැබෑ අර්ථය තමයි සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියන ධර්මය. එනිසා නිරේතුරුවම නෝනා මේ ප්‍රශ්නය තුළින් අපි පංච නීවරණ යටපත් කරලා අපි සප්ත බොජ්ජංගයන් මතු කර ගන්නනන්න ඕනා මේ ප්‍රශ්නය අපි ධර්මානුකූලව ජීවිතයට එකතු කරගන්න ඕනේ. ධර්මානුකූලව ජීවිතයට එකතු කරගන්න ඕනේ. මොකදද මේ මොහොතේ කොරෝනා වසංගතය තුළින් අපි යම් ජාති ජරා ව්‍යාධි මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් පිළිබඳ ප්‍රියන්ගෙන් වෙන්වීම අප්‍රියන්නා එක්වීම් පංච උපාදානස්කන්ධ යම් දුකක් විඳිනවා නං ඒකට බුදුරජාණන් වහන්සේ කිව්වේ දුක්ඛ සත්‍ය කියලා. වෙන දෙයක් නෙමේ චතුරාර්ය සත්‍යයේ පළවෙනි ආර්ය සත්‍ය මුළු ලෝකෙටම ඒහි පස්සිකව ප්‍රකට වෙලා තියෙනවා නෝනා. සැඟවිලා නෑ. රාජ්‍ය නායකයාගේ පටන් රාජ කුමාරයාගේ පටන් දුප්පත් පැලේ දුප්පත් මනුස්සයා දක්වා ජාති ආගම් බේද කුල බේදයක්ගෙන් තොරව කොරෝනාව එකම හැන්දෙන් සෑම කෙනෙකුටම බෙදල තියනවා නෝනා. එකම හැන්දෙන් බෙදල තියනවා සංස්කාර කියන මේ ලෝකයේ තියෙන්නා වූ නෝනා සාධාරණම අධිකරණ ක්‍රියාවලිය තමයි අවිද්‍යාව හේතුවෙන් සකස් වෙන්න වූ සංස්කාර. මේ ලෝකධාතුවේ තියෙන්නා වූ ස්වාධීනම අධිකරණ ක්‍රියාවලිය. මීට වඩා ස්වාධීන අධිකරණ ක්‍රියාවලියක් මේ ලෝකයේ තුළ නැහැ. ඒ ස්වාධීන අධිකරණය සංස්කාරගෙන ස්වාධීන අධිකරණය අවිද්‍යාව හේතුවෙන් සකස් වෙන ජාති ආගම් කුල බේදයකින් තොරව ධනවත් දුප්පත් බේදයකින් තොරව ලස්සන අවලස්සන බේදයකින් තොරව ලොකු කුඩා බේදයකින් තොරව මේ කොරෝනාව නෝනා එකම හැන්දෙන් බෙදෙනවා. එකම හැන්දෙන් බෙදෙනවා හැදි දෙහෙකින් නෙමේ. ඒ නිසා නෝනා මේ ව්‍යාසනය තමයි දුක්ඛ සත්‍ය කියලා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්න. දුක ඇතිවෙන්න හේතුව මොකක්ද? තෘෂ්ණාව. වෙන දෙයක් නෙමේ. මේ දුක ඇතිවෙන්න හේතුව ධර්මානුකූල හේතුව දුකට හේතුව පංච උපාදානස්කන්ධය කෙරෙහි ඇති කරගත්තා වූ තෘෂ්ණාවයි නෝනා. එතකොට අපි තෘෂ්ණාවට මොකද්ද කියන්නේ? දැන් දුකට හේතුව තෘෂ්ණාවනේ. බුදුරජාණන් වහන්සේ දුකට හේතුව තෘෂ්ණාව නම් අපි දුරු කරන්න ඕනේ මොකද්ද? තෘෂ්ණාව. නමුත් අපි තෘෂ්ණාවට කියන්නේ මොකද්ද? දියුණුව. තෘෂ්ණාවට තමයි අපි සැපේ කියන්නේ. බලන්න චීනය කොච්චර දියුණුද? බලන්න ඇමරිකාව කොච්චර දියුණුද? බලන්න ඔස්ට්‍රේලියාව කොච්චර දියුණුද? බලන්න අහවල් මුදලාලි කොච්චර දියුණුද? පිංගතුනි, එතකොට මේ දියුණුව කියන්නේ මොකද්ද අපි? දුකට හේතුව. බුදුරජාණන් වහන්සේ අනේ මේකයි දුක කියද්දී අපි දුකට කියනවා දියුණුව කියලා. අපි දුකට දියුණුව කියලා අපි මෙච්චර කල් දිව්වේ ඔන්න ඔය දුක කියන දියුණුව පස්සේ නේද? එච්චරයි. වෙන දෙයක් නැහැ. ඔය දුක කියන දියුණුව පස්සේ මම දිව්වද? ඔය දුක කියන දියුණුව පස්සේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ වැඩියද? ඔය දුක කියන බොරුව පස්සේ සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ වැඩියද? ඔය දුක කියන බොරුව පස්සේ යසෝදරාව උත්පලා වන්නා වැඩියද? නෑ පින්වතුනි. නමුත් මේ මොහොතේ අපි තෘෂ්ණාව කියන මේ දුකට හේතුව පිටිපස්සේ අපි දුවනවා මේක තමයි සැපය. මේක තමයි දියුණුව. නෝනා අවසානයේ අපිට ලැබිලා තියෙන මොකද්ද? එච්චරයි. එහෙනම් ඉතින් අපි මේකෙන් සැප බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? සැප බලාපොරොත්තු වෙන්න බෑ. දුකට හේතුවයි තෘෂ්ණාව. එහෙනම් අපි අද දක්වා වර්ධනය කළේ රූප වේදනා සංඥා සංකාර විඥානයන් කෙරෙහි තෘෂ්ණාවමයි නෝනා. එතකොට අපි මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව නම් වැඩුවේ දුක නිරෝධය කරන තෘෂ්ණාව නිරෝධය කරන ආර්ය ශ්‍රාංගික මාර්ගය අපි තුල වැඩිලාද? තුල වැඩිලා නැහැ. අපි තුල වැඩිලා නැහැ. ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ නෝනා කාරණා දෙකක් ගැන කියන්නේ. එක කාරණයක් තමයි මහණෙනි මේ ලෝකය බොරු පහකින් වෙලාගෙනයි තියෙන්නේ. බොරු කීයකින්ද? පහකින්. බොරු පහකින් වෙලාගෙන තියෙන මේ ලෝකය තුල ඇත්ත හතරයි තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ බොරු පහකින් වෙලාගෙන තියෙන ලෝකයෙන් මේ ලෝකය මුදවා ගන්නයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් සාරා සංඝ කල්ප ලක්ෂ ගානක් පෙරම් පුරලා ලෝකෙට පහළ වෙන්න ඕන.
එතකොට මොකද්ද මේ ලෝක ධාතුව වෙලාගෙන තියෙන බොරු පහ? පළවෙනි බොරුව මේ රූපය නිට්ටයයි, සැපයි, සුභයි, ආත්මයි කියන්නා වූ බොරුව නෝනා. අන්න පළවෙනි බොරුව. මෙන්න මේ පළවෙනි බොරුවෙන් ලෝකය වෙලාගෙන තියෙන්නේ. දැන් ඔබට පේනවා මේ රූපය නිත්‍ය වූ, සැප වූ, සුභ වූ, ආත්මීය වූ දෙයක් නෙමෙයි කියලා. මේ රූපය එක මොහොතකින් කොරෝනාවට ගොදුරු වෙලා අන්ත අසරණ විදිහට නෝනා මේක බාහිර සතර මහා ධාතුවට මුහු වෙන්න පුළුවන්. මේ සුන්දර රූපය තව මොහොතකින් අර පොලිතින් උරයක් ඇතුළට දාලා සීල් කරලා අර අධි උෂ්ණත්වයේ පුච්චල දාලා බාහිර සතර මහා ධාතුවට මුහු වෙන්න පුළුවන්. මේ රූපය රාජ කුමාරයෙක්, මේ රූපය රටේ ජනාධිපතිවරයෙක්, මේ රූපය රටේ අගමැතිවරයෙක්, මේ රූපය ප්‍රභූ නායකයෙක්, මේ රූපය මේසා වර්ණනා කරපු අපිට නෝනා දැන් තේරෙනවා මේ රූපය කියන්නේ ඇත්තක්ද බොරුවක්ද? බොරුවක්. මේ රූපය සැපයි, මේ රූපය නිත්‍යයි, මේ රූපය සුභයි, මේ රූපය ආත්මයි කියන බොරුව මේ ලෝකය වෙලාගෙනයි තියෙන්නේ පිංගතුනි. ඔබේ හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්න මේ බොරුව තුල ඔබත් ඉන්නවා නේද කියලා. මේ රූපය තම අවුරුදු 50ක් ජීවත් කරන්න ඕනේ, 25ක් ජීවත් කරන්න ඕනේ. මේ රූපය කෙරෙහි දැඩි විශ්වාසයකින්, නිත්‍ය සංඥාවකින් අරගෙන අපි ජීවත් වෙනවා. රූපය කියන පළවෙනි බොරුවට අපි කොටු වෙලා පිංගතුනි. දෙවැනි බොරුව හැටියට ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ විඳීම් කියන බොරුව නිරතුරුවම අපි නිත්‍ය, සැප, සුභ, ආත්මීය වශයෙන් ගන්නවා. පස්සේ හේතුවෙන් සකස් වෙන, පස්සේ තෘෂ්ණාවෙන් තෙත් කිරීම තුල සකස් වෙන සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා සහගත විඳීම් නිත්‍ය වශයෙන් ගන්නවා. ඒ වගේම සැප වශයෙන් ගන්නවා, සුභ වශයෙන් ගන්නවා, ආත්මීය වශයෙන් ගන්නවා පිංගතුනි. ඒ නිසාම නැවත නැවත අනාගත වේදනා ස්කන්ධයන් අපි ප්‍රාර්ථනා කරනවා, බලාපොරොත්තු වෙනවා. නමුත් අපිට කොරෝනාව පෙන්නලා දෙනවා අපි අතීතයේ වින්දා වූ යම් සැප වේදනාවක් තියෙනවද, අපි අනාගතේ බලාපොරොත්තු වුණා වූ යම් සැප වේදනාවක් තියෙනවද, ඒ සෑම සැප වේදනාවක්ම අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන තැන. නිසා අපි මෙන්න මේ වේදනාව කියන බොරුව තුල ජීවත් වෙනවා. දෙවැනි බොරුව. තුන්වෙනි බොරුව තමයි මේ සංඥාවන් හඳුනා ගැනීම. අපේ වේදනාව නිසා සකස් වෙන හඳුනා ගැනීම කොයිසා අපි නිත්‍ය වශයෙන් ගන්නවද පිංගතුනි? නිරෝගී කියලා හඳුනාගත්තා, දියුණුවයි කියලා හඳුනාගත්තා, සුරක්ෂිතයි කියලා හඳුනාගත්තා. මේ සෑම හඳුනා ගැනීමක්ම බොරුවක් කියන කාරණය අද තේරෙනවා. මුළු ලෝකෙම මරණ බයෙන් ජීවත් වෙන්නේ මොන දේ හඳුනගත්තත්, මොන විශේෂඥ වෛද්‍යවරයෙක්, ලෝකයේ ප්‍රකට විද්‍යාඥයෙක් මොනසා සුන්දර හඳුනා ගැනීම අපි හඳුනගත්තද? තාක්ෂණයේ දියුණුව, වෛද්‍ය විද්‍යාවේ දියුණුව මේ ආකාරයෙන් සුන්දර හඳුනා ගැනීම කොච්චර අපි හඳුනගත්තද? නමුත් අද අපිට තේරෙනවා ඒ සෑම හඳුනා ගැනීමක්ම අනිත්‍යයි කියලා. ඒ සෑම හඳුනා ගැනීමක්ම තුළ නිත්‍ය වූ, සැප වූ, ආත්මීය වූ ධර්මයක් නෑ කියලා අපිට දැන් තේරෙනවා පිංගතුනි. තුන්වෙනි බොරුව තුලත් අපි ජීවත් වෙනවා. රූපය නිත්‍යයි කියලා ගත්ත බොරුව, වේදනාව නිත්‍යයි කියලා ගත්ත බොරුව, මේ සංඥාවන් නිත්‍යයි කියලා ගත්ත බොරුව. හතරවෙනි බොරුව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සංස්කාරයන් නිත්‍යයි, සැපයි, සුභයි, ආත්මීය වශයෙන් අපි ගන්නවා පිංගතුනි. දැන් දෙයනේ මොකද්ද මේ සංස්කාරයන්ට උනේ? මීට මාසෙකට පෙර ආතුව නිරෝගීව හිටිය මුළු ලෝකයාම පිංගතුනි අද මරණ බියට පත් කරලා අන්න සංස්කාරයන් වෙනස් වුණා. මුළු ලෝකයේම අද ලක්ෂ ගානක් මරණ තැන්ට පත් කරලා, ලක්ෂ ගානක් රෝගීභාවයට පත් කරලා මොකද්ද මේ දකින්නේ? සංස්කාරයන්ගේ අනිත්‍යභාවය. සංස්කාරයන්ගේ අනිත්‍යභාවය. ඒ නිසා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සංස්කාරයන් තුළ සැපයි කියලා, නිත්‍යයි කියලා, සුභයි කියලා, ආත්මීය වශයෙන් ගන්න දෙයක් නැහැ කියලා. දැස් පියාගත්තිද්දී අපිට පේනවා දෙයනේ මේ සංස්කාරයෝ කොයිසා අනිත්‍යද කියලා පින්වතුනි. කොයිසා අනිත්‍යද? කෝටිපති ධනවත් මහත්වරු අනේ රෝහලේ මැරිලා නෝනව දකින්න, ස්වාම්පුරුෂයාව දකින්න, දරුවෙක් දකින්න, ඒ අයට වචනයක් කතා කරගන්න පිනක් නෑ පිංහතුනි.
මරණාසන්න මොහොතේ තමන්ගේ ඥාතියෙක් දකින්න පිනක් නෑ. මරණාසන්න මොහොතේ තමන්ගේ ඥාතියෙකුට තමන්ගේ අදහසකය කියන්න පිනක් නෑ. මරණාසන්න මොහොතේ වේදනාවෙන් දඟලද්දි හිස අතගාන්න කෙනෙක් නෑ. මරණාසන්න මොහොතේ පින්වතුනි බලවත් චිත්ත පීඩාවන්ට පත්වෙලා මියනවා. මේ සුන්දර මනුස්සය කෝටිපති මනුස්සයෝ සංස්කාරයෝ කියන බොරුව තුළ අපි හිරවෙලා හිටිය පිංහතුනි. දැන් අපිට පේනවා සංස්කාර කියන බොරුවක්. මේ සංස්කාර තුළ නිත්‍ය වූ සැප වූ සුභ වූ ආත්මීය වූ ධර්මතාවයක් නැහැ. මෙවා වෙනස් වෙලා යනවා. රටේ ජනාධිපති වුණත් මොහොතකින් ඒ සංස්කාර වෙනස් වෙලා ඊළඟ නිමේශයේදී පොලිතින් මල්ලක ආදාහනාගාරයට යන්න පුළුවන්. එනිසා මේ මොහොතේ අපි දකිනවා ඒ සංස්කාරයන්ගේ බොරුව පිංහතුනි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විඤ්ඥානය කියන පස්වෙනි බොරුව තුළ මේ ලෝකය බැසගනයි තියෙන්නේ. මේ සංස්කාරයන් හේතුවෙන් සුන්දර දැනීම් සකස් වෙනවා. සල්ලිකාර මනුස්සෙකුට සුන්දර දැනීම් සකස් වෙනවා. රජ කෙනෙකුට සුන්දර දැනීම් සකස් වෙනවා. දේශපාල නායකයකුට සුන්දර දැනීම් සකස් වෙනවා. මධ්‍යම පන්තියේ දුප්පත් කෙනෙකුට ඒ සෑම දැනීමක්ම නෝනා අනිත්‍ය වූ ධර්මතාවයක් කියලා දැන් අපිට පේනවා. අනිත්‍ය වූ ධර්මතාවයක් කියලා අපිට පේනවා. ඒ විඤ්ඥානයේ දැනීම් තුළ සැපයි සුබයි නිත්‍යයි ආත්මීයයි කියලා ගන්න දෙයක් නෑ කියලා දැන් අපිට පේනවා පිංහතුනි. එනම් බලන්න මේ බොරු පහ තුළ නේද ලෝකයේ ජීවත් වනේ. රූපය සැපයි වේදනාව සැපයි සංඥාව සැපයි සංස්කාර සැපයි විඤ්ඥානය සැපයි කියන නිත්‍යයි ස්තිරයි සුබයි කියන මේ බොරු පහතුළ මේ ලෝකය බැසගෙන ඉන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන. එනිසා මේ බොරු පහ ලෝතුරා බුදුරජාණන් වහන්සේ මතු කරලා දීලා. බුදුරජාණන් වහන්සේ මේ ලෝක ධාතුව තුළ තියෙන පරම සත්‍ය හතර දේශනා කරන පිංහතුනේ. පරම සත්‍ය හතරයි. එනම් මේ බොරුවෙන් බැහැරවෙන්න. මේ පංච උපාදානස්කන්දය නිත්‍යයි කියන දකින බොරුවෙන් බැහැරවෙන්න. බැහැරවෙලා මේ ඇත්ත හතරට එන්න. ඇත්ත හතරයි තියෙන මොකක්දේ ඇත්ත හතර මෙන්න දුක. ජාති ජරා ව්‍යාධි මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන් ප්‍රියන්ගෙන් වෙන්වීම අප්‍රියන්නා එක්වීම පංච උපාදානස්කන්දය නිත්‍ය වශයෙන් ගැනීමේ දුක පිංහතුනි. ප්‍රකටයි ඒහි පස්සිකයි විවෘතව බබලනවා. අන්න ඇත්ත කතාව මේ රූපය දුකයි වේදනාව දුකයි සංඥාව සංස්කාර විඤ්ඥාන දුකයි මොකද මේවා අනිත්‍ය වූ ධර්මතාවයන්. අන්න පිංහතුනි පංච උපාදානස්කන්දය අනිත්‍ය වෙද්දී වෙන්න දුක සකස් වෙනවා. පරම සත්‍යය මේ මොහොතේ මේ කොරෝනාව නමින් ලෝකය තුළ මේ විද්‍යාමාන වෙන්නේ පිංහතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කලා වූ පරම සත්‍ය පලවෙනි එක. දෙවනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දුක ඇතිවෙන්න හේතු දෙකක් නෑ. මේ දුකට එක හේතුවයි ඒ තමයි තුෂ්නාව කියන කාරණය පිංහතුනි ප්‍රකටයි පැහැදිලිව පේනවා. අපි දිව්වා වූ අධිවේගී ගමනේ ප්‍රතිඵල අපිට ලැබිල තියෙනවා පිංහතුනි. තුෂ්නාවෙන් හම්බු කරන්න තුෂ්නාවෙන් බලය රැකගන්න තුෂ්නාවෙන් සමන්ගේ අයිතිවාසිකම් දිනාගන්න තුෂ්නාවෙන් තමන්ගේ ගොඩ වැඩි කරගන්න ගිහා වූ ගමනේ ප්‍රතිඵලය අපිට පේනවා. මෙන්න දුක සකස් වෙලා පිංහතුනි කොරෝනාව කියන්න විසබීජයක් බව ඇත්ත. කොරෝනාව කියන වෛරසයක් බව ඇත්ත. නමුත් ඒ අර්ථකතනය අයිති වෙන්නේ බුදු දහමට නෙමේ පිංහතුනි. බුදු දහමට ඒ අර්ථකතනය අයිති නැහැ. බුදු දහමටේ අර්ථකතනය අයිති නැහැ. කොරෝනාව විසබීජයක් වෛරසයක් කියන අර්ථකතනය දෙන්නේ සෞඛ්‍ය ශේෂත්‍රයයි. ඒක ලෝකය ඔබට ලෝකයෙන් මිදෙන්න ඕන නං ඔබ මේක නියමාකාරයෙන් ධර්මානුකූලව අර්ථකතනය කර ගන්න ඕන පිංහතුනි. කොරෝනාව කියන්නේ අකුසලයක් වෙන දෙයක් නෙමේ. කොරෝනාව කියන්නේ විසබීජයක් කොරෝනාව කියන්නේ වෛරසයක් නෙමේ. ධර්මානුකූල විග්‍රහයේදී කොරෝනාව කියන්නේ අකුසලයක් පිංහතුනි වෙන දෙයක් නෙමේ. එහනම් මේ කොරෝනාව අකුසලයක් කියන සැබෑ හේතුව මතු කරන්න ඕනේ. කොරෝනාව කියන පලය තුළින් මීකට සැබෑ හේතුව මතු කරන්න ඕනේ. ඔබ මේකට සැබෑ හේතුව විසබීජයක් කියලා ගත්තොත් වෛරසයක් කියලා ගත්තොත් කවදාක්වත් ඔබ අනාගතයේදී මෙවැනි විනාසයන් නතර කර ගත්තා වෙන්නේ නැහැ.
නතර කරගත්තා වෙන්නේ නැහැ මොකද ඵලයට හේතුව ඔබ දැක්කේ නැහැ. ඒ නිසා කොරෝනාව කියන්නේ නෝනා අකුසලේ ඵලයක්මයි. එතකොට මේ අකුසලයේ මතු කලේ කවුද? මේ අකුසලයේ තුලින් සකස් වෙලා තියෙන දුක මතු කලේ කවුද? කවුරුත් නෙමේ. තෘෂ්ණාව විසින්මයි. පස්ස පච්චයා වේදනා වේදනා පච්චයා තෘෂ්ණා. තෘෂ්ණා පච්චයා උපාදානං. පින්වතුනි තෘෂ්ණාවයි මේ දේ මතු කලේ. බුදුරජාණන් වහන්සේ අධර්මික සූත්‍රයේදී කියනවා අපි අධම්මික සූත්‍රය අවස්ථා කීපයකදීම කිව්වා පින්වතුනි අද කොරෝනා අකුසලය එලවා විපාක දෙනවා. අධම්මික සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අකුසලය කොහොමද ලෝකෙට ගලා යන්නේ කියලා. කොහෙන්ද ලෝකෙට ගලා යන්නේ? එක රාජ්‍ය නායකත්වය තුලින් පින්වතුනි. රජතුමා අසාධාරණ වෙද්දී අධාර්මික වෙද්දී අන්න ඇමති මණ්ඩලය පිරියෙනවා. ඇමති මණ්ඩලය අධාර්මික වෙද්දී මන්ත්‍රී මණ්ඩලය පිරිහෙනවා. මං අපේ රටේ ගැන විතරක් නෙමේ කතා කරන්නේ මුළු ලෝකය ගැනම. පින්වතුනි එහෙමනම් මේ මනුස්ස ලෝකයේ තුල මේ මොහොතේ මේ විපාක දෙන කොරෝනා කුසලයට පළවෙනි කාරණය මේ ලෝකේ රටවල් පාලනය කරපු රාජ්‍ය නායකයින් පින්වතුනි. වෙන කෙනෙක් ධර්මානුකූල හේතුව. රාජ්‍ය නායකයින් විසින් බින්දා වූ සිල්පද වැඩුවා වූ දස අකුසල් ඒ වගේම වැපුරුවා වූ ජාතිවාදය ඒ වගේම අනුන්ගේ රටවල් කොල්ලකෑම් පින්වතුනි පාලක පිරිස් විසින් මේ ලෝක ධාතුවට අතහැරියා වූ හෙනය තමයි කොරෝනාව සංගතය. ධර්මානුකූල විග්‍රහය මාත් එක්ක අමනාප වෙන්න එපා. කොරෝනා වසංගතේ එක එතනයි තියෙන්නේ පින්වතුනි. ඒ නිසා රාජ්‍ය නායකයාටත් එලවා පලිගන්නවා මේ මොහොතේ. ඒවට වගකිය යුතු රාජ්‍ය නායකින්ටත් එලව පලිගන්නවා. සමහරු දැඩි සත්කාර ඒකකවල සමහරු රටවල් වල රාජ්‍ය නායකයෝ අඬනවා. සමහරු හැංගිලා එලවා කොරෝනා අකුසලය පලිගන්නවා විපාක දෙනවා පින්වතුනි. සංස්කාරයෝ මේ ලෝක ධාතුව තුල තියෙන සාදීන සත්‍ය අධිකරණයයි සැඟවෙන්න බෑ පින්වතුනි. පළවෙනි තැන එතනයි. එනිසා මන් නැවතත් කියනවා මේ ලෝකයේ පාලනය කරපු දූෂිත පාලකීන් විසින් ජාතිවාදය වපුරපු පාලකීන් විසින් බොරුව අකුසලය වපුරපු පාලකීන් විසින් ලෝකෙට අතහැරියා වූ හෙන ගෙඩියයි කොරෝනාව. පළවෙනි තැන. ඇත්ත තිත්තයි. ඇත්ත කියන කාරණය තිත්තයි. නමුත් බොරුව මතු කරගන්න නං බොරුව පරාජය කරන්න නං ඒ තිත්ත ඇත්ත අපි කියන්න වෙනවා නෝන. තේරෙනවද? ඒ තිත්ත ඇත්ත අපි කියන්නම් වෙනවා. ඒ වගේමයි දෙවැනි කාරණය බලන්න අද වර්තමාන ලෝකයේ අකුසලය එලවා පහර දෙන්නේ කාටද? කාටද කියලා බලන්න. මුළු සමස්ත සමාජයටම ලෝකේ පහර දෙනවා නේද? අද වෛද්‍ය ශාස්ත්‍රය බලන්න, හෙදි ශාස්ත්‍රය බලන්න, උපස්ථායක ශාස්ත්‍රය බලන්න. මේ ශාස්ත්‍රයන්ට නෝනා එලවා මේ කොරෝනාව පහර දෙනවා. අපේ සෞඛ්‍ය ශාස්ත්‍රය ලෝකේ බලවත් අනතුරකට පත් වෙලා තියෙනවා. ජීවිතය අනතුරකට පත් වෙලා තියෙනවා. සමහර පින්වතුන්ලා රැකියා හැරලා යනවා. එලවා පහර දෙනවා. ධර්මානුකූල විග්‍රහය ඇත්ත තිත්ත බව ඇත්ත. නමුත් බොරුව අපි පරාජය කරන්න නම් මේ තිත්ත ඇත්ත අහන්න වෙනවා, අපිට කතා කරන්න වෙනවා ධර්මානුකූලව පින්වතුනි. ඒ වගේම අද පාසල් පද්ධතියම වහලා අද දරුවන් මොනසා දුකට පත්වෙනවාද, මොනසා පීඩාවට පත්වෙනවාද? රාජ්‍ය සේවය අකර්මර්ණය වෙලා කොයිසා ජනතාව පීඩාවට පත්වෙනවාද? මොනවද පින්වතුනි? අපි කළා වූ කර්මය සත්වයා දායාද කොට පවති. කර්මය සත්වයා මගේ කොටගෙන කර්මය සත්වයා ඥාතියා කොටගෙන පවති. මේ එලවන්නේ විසබීජයක් නෙමේ. මේ ඔබලා පසුපස එලවන්නේ වෛරසයක් නෙමේ. මේ ඔබලා පසුපස එලවන්නේ අකුසලයයි. කවුරු කරපු අකුසල්ද? කර්මය සෙවනැල්ල කොටගෙන පවති. කර්මය ඥාතියා කොටගෙන පවති. එනිසා මම මේ කියනදේ ගෞරවනීය පින්වතුන්ලාට හිත්වේදනාවක් ඇතිවෙන්න පුළුවන්. එහෙම හිත්වේදනාවක් ඇති වුණත් මන් දෑත් දෙක එකතු කරලා ඔබේ දෙපා ළඟ වැඳලා හරි මනසින් මං ඔබෙන් සමාවිල්ලනවා. නමුත් ඇත්ත කියන්න ඕනේ බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රාවකින් හැටියට.
ඔබලා බලන්න පසුගිය අවුරුදු 10 පුරාවට ඔබලා අතින් සිදු කරගත්තා වූ වැරදි කොයිසා තියෙනවද කියලා. ලෝකයේ ඉන්න දේශපාලන නායකත්වය බලන්න. දේශපාලන නායකත්වය අද පසුගිය කාලේ මට මහත්මයෙක් මතක් කළා බ්‍රිතාන්‍යයේ අගමැතිතුමා දැඩිසත්කාරකයෙක් කියලා පිංගතුනි. අනේ සාදු සාදු නිරෝගී භාවයට පත්වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒක අපේ බෞද්ධකම. නමුත් බලන්න ඒ මහත්මයා පසුගිය ඡන්ද කාලේ නෝනා ඒ රටේ ද්‍රවිඩ ඡන්ද ටික ගන්න කොයි සාමේ සිංහල බෞද්ධ ජනතාවට අගෞරවයන් කළාද කියලා, අසාධාරණයන් ප්‍රකාශ කළාද කියලා. ඒ වගේ බලන්න අද ඇමරිකාව මොනිසා අනතුරකට පත් වෙලාද කියලා. මේ මොහොතේ අපේ ත්‍රිවිධ හමුදාව මේසා ජීවිත පරිත්‍යාගෙන් ක්‍රියා කරද්දී මේ මොහොතේ හමුදාපතිතුමා වෙලා ඉන්න නායකතුමාව ඇමරිකාවට ඒමත් තහනම් කළේ ඔය ජනාධිපතිතුමල්ල නේද? නෝනා මොන අකුසල්ද මේ රට ආරක්ෂා කරගත්ත, මේ රට බෙදෙන්න කැඩෙන්න ගිය වෙලාවේ, ඊළමක් පිහිටෙන්න ගිය වෙලාවේ මේ රට ආරක්ෂා කරගත්ත නායකයෝ මේ සිංහල බෞද්ධකම ආරක්ෂා කරගත්ත නායකයන්ට තහනම් පනවන්න තරම් පිංගතුනි අසාධාරණ වෙද්දී ඔය රැස් කළා වූ අකුසල් සුළුපටු නෙමේ පිංගතුනි. අකුසල් එළවා විපාක දෙනවා කොරෝනා අකුසල් ලෝකෙට. ඒ වගේම අපේ රාජ්‍ය සේවය බලන්න, අපේ ගෞරවනීය සෞඛ්‍ය සේවය බලන්න. මේවා නිවැරදි කරගන්න ඕනේ. මේවා නිවැරදි කරගන්නත් නැතුව සැබෑ හේතුව හොයන්න නැතුව මේක විස බීජයකට බාර දුන්නොත්, මේක වෛරසයකට බාර දුන්නොත් අපි කවදාක්වතුනි මෙවැනි අනතුරුවලින් මිදෙන්නේ නැහැ. අපේ වෛද්‍ය සේවය පෞගිය අවුරුදු 10 තුළ කොයිසා වර්ජනයන් සිද්ධ කළාද කියලා බලන්න. අවංකෝ හිතන්න. මාත් එක්ක ගැටෙන්න එපා, මං ධර්මයයි විග්‍රහ කරන්නේ. කොයිසා වර්ජනයන් සිද්ධ කළාද කියලා බලන්න. ඒ වර්ජනයන් සිද්ධ කළේ රාජ්‍ය නායකින්ගේ රජයේ තියෙන්නා වූ වැරදි ප්‍රතිපත්ති නිසා වෙන්න පුළුවන්. රජයෙන් උනා වූ අසාධාරණයන් නිසා වෙන්න පුළුවන්. නමුත් එවැනි වර්ජන නිසා රෝගීන් කොච්චරනම් මිය ගියාද? එවැනි වර්ජනයන් නිසා රෝගීන් කොච්චරනම් පීඩාවට පත් වුණාද? එවැනි වර්ජනයන් නිසා කොයිසානම් මිනිස්සුયો අසරණභාවයට පත් වුණාද? පින්වත් ඔබලා හිතුවද මේ අකුසල් වල ස්වභාවය? පින්වත් ඔබ හිතුවද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංච සීලය සමාදන් වෙච්ච මිනිස්සෙකුට දෙන්නා වූ දානේ ආනිසංස 10000ක් තියෙනවා කියලා. පංච සීලය සමාදන් වෙච්ච මිනිස්සෙකුට, එනම් පංච සීලය සමාදන් වෙච්ච මිනිස්සෙකුට බෙහෙත් ටික නොලැබුණොත්, තමන්ගේ රෝගයට ප්‍රතිකාර නොලැබුණොත්, රෝගය උස්සන්න වෙලා මැරුණොත් පින්වතුනි වෙන අකුසලයේ හිතලා බලන්න. කොරෝනාව කියන මෙවැනි අනතුරු අනාගතයේ අවම කරගන්න නම් මේ යථාර්ථය තේරුම් ගන්න ඕනේ. අපේ රාජ්‍ය සේවක පින්වතුන්ල දකින්න, අපි යම් අවස්ථාවන් වල රාජ්‍ය සේවයේදී කොයිසා අකර්මණ්‍යද කියලා, අකාර්යක්ෂමද කියලා අපිට පුළුවන් වැඩේ අපි කරලා දෙන්නේ නැහැ. ප්‍රමාද කරනවා, පරක්කු කරනවා, අල්ලස් ගන්නවා. පාසල් ශාස්ත්‍රය බලන්න, කොයිසා පාසල් වල විනය බිඳ වැටිලාද? දරුවන්ගේ විනය බිඳ වැටිලා මත්ද්‍රව්‍ය පාසල ආක්‍රමණය කරනවා. මේවාට විදුහල්පතිතුමල්ලා ගතයුතු තීරණ ගන්නේ නෑ. ඒ වගේම ටියුෂන් පන්තියේ ගුණාත්මකයි අධ්‍යාපනය. ඒ ගුරුවරයාම පාසල් අධ්‍යාපනයේදී ගුණාත්මක නෑ පින්වතුනි. ගුණාත්මක නැහැ. ඒ වගේමයි අපේ පෞද්ගලික වෛද්‍ය සේවය ගුණාත්මකයි. ඒ වගේමයි පොදු වෛද්‍ය සේවයේ ගුණාත්මක භාවය අඩු වෙනවා. පින්වතුනි මේවා නිවැරදි කරගන්න. මේ ජීවමාන ශාස්ත්‍රඥ වහන්සේ මේ මොහොතේ ඒහි පස්සිකව බබලන ධර්මයේ ගුණයන් පිළිබඳ දේශනා කරන, මේ කොරෝනාව මාතෘකාව යටතේ දේශනා කරන මේ ධර්ම දේශනාව තුළින් පින්වතුනි ප්‍රකට කරන්නේ ඔය උතුම් ධර්මයමයි. මේ මොහොතේ මේ ලෝකයේ මනුස්ස ලෝකයේ දේශපාලන නායකින්ට කොරෝනාව එළවෙලවා පහර දෙනවා නම් දේශපාලන නායකින් පීඩාවන්ට පත් වෙලා තියෙන්නේ. එක පැත්තකින් රෝග බය, එක පැත්තකින් රටවල්වල තියෙනා වූ ආර්ථිකය කඩා වැටෙනවා. මේ ආර්ථිකය ගොඩගන්න ක්‍රමවේදයක් හිතාගන්නවත් බෑ. පීඩාවෙන් පීඩාවට පත්වෙලා අකුසල් විපාකය ශක්තිමත්ව හබාගෙන එනවා පින්වතුනි. ඒ වගේම අනිත් සියලුම ශේෂ්ත්‍රවල ජනතාව අනතුරට පත්වෙලා තියෙන්නේ පින්වතුනි. සංස්කාරයෝ එළවා විපාක දෙනවා. ඔබ මේ මොහොතේ මුඛාවරණයක් දාගෙන ඉන්නේ. මුළු සමස්ත ලෝකෙම මේ මොහොතේ මුඛාවරණ දාගෙන ඉන්නේ හේතුඵල ධර්මයක් නිසාමයි.
හේතුඵල ධර්මයක් නිසාමයි. මොකද්ද හේතුඵල ධර්මය? පින්වතුනි, ලෞතුරා බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරට වඩිනවා. විශාලා මහනුවරට වඩින්නේ විශාලාව අමුසෝහනක් වුණාට පස්සේ. පින්වතුනි, අමුසෝහනක් වුණාට පස්සේ වඩින්නේ. බුදුරජාණන් වහන්සේ දඹදිව වැඩ හිටියා. බුදුරජාණන් වහන්සේ විශාලාවට වෙන විනාශය දැක්කා. නමුත් බුදුරජාණන් වහන්සේට සංස්කාරයන්ගේ විපාකයන් නවත්තන්න බෑ. පින්වතුනි, සංස්කාරයන්ගේ විපාකය නවත්තන්න බැහැ. බුදුරජාණන් වහන්සේට දේවදත්ත ගල පෙරලන එක නවත්තන්න බැහැ. බුදුරජාණන් වහන්සේට හැදුනා වූ හිසේ අමාරු, කොන්දේ අමාරු අධ්‍යාත්මික ශක්තියෙන් යටපත් කරන්න පුළුවන්. නමුත් ඒව නැති කරන්න බෑ. මොකද සංස්කාරයන්ගේ ඵලයන්. පින්වතුනි, අර පිරිනිවන් පාන අවසාන මොහොතේ හැදුනා වූ අර බලවත් අතිසාර රෝගය උන්වහන්සේගේ අධ්‍යාත්මික ශක්තියෙන් යටපත් කරන්න පුළුවන්. ඒ අධ්‍යාත්මික ශක්තියෙන් බැහැර වෙච්ච තැන රෝගය මතුවෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දඹදිව හිටියා. විශාලාව රෝග බියෙන් යටවෙද්දී, විශාලාව මරණ බියෙන් යටවෙද්දී, මල කඳන් ගොඩ ගැහෙද්දීත් බුදුරජාණන් වහන්සේ දඹදිව හිටියා මගධ රාජ්‍යයේ. නමුත් බුදුරජාණන් වහන්සේ විශාලාවට වැඩියේ ඇයි? තුනී අකුසලයේ බලවත් අකුසල් විපාක දෙද්දී ලෞතුරා බුදුරජාණන් වහන්සේට ඒක වළක්වන්න බැහැ. දැන් බලන්න, අකුසලයේ කියන කාරණේ කුසල් අකුසල් දෙකමයි. බුදුරජාණන් වහන්සේට වසවර්ති දිව්‍ය පුත්‍රයා මොනසා පීඩා කළාද? මහරහතන් වහන්සේලාට වසවර්ති දිව්‍ය පුත්‍රයා මොනසා පීඩා කළාද? නමුත් වසවර්තියා, පින්වතුනි, දමනය කරගන්න බුදුරජාණන් වහන්සේලාට බැරි වුණා. ඇයි? වසවර්ති දිව්‍ය පුත්‍රයාගේ පින ඒසා බලවත්. පින්වතුනි, ඒසා බලවත්. ඒ බලවත් පිනට බුදුරජාණන් වහන්සේට කීකරුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ කිව්වේ දෙයක් බැහුවේ නැහැ. මොකද පින ගින්දරක් කරගත්ත පිනේ ශක්තිය නිසා. පිනේ ශක්තිය ඒ වගේ නම් අකුසලේ ශක්තියත් ඒ වගේමයි. පින්වතුනි, විශාලාවේ ජනතාව කරගත්තා වූ බලවත් අකුසල් විපාකෙට එද්දී බුදුරජාණන් වහන්සේ දැනගත්තා මේක මට නවත්තන්න බෑ කියලා. අකුසලේ විපාකෙට යන්න ඇරියා. අකුසලේ විපාකෙට ගියාට පස්සේ අන්න 500ක් මහරහතන් වහන්සේලා සමග වැඩම කරන්නේ. බුදුරජාණන් වහන්සේ කිව්වේ නෑ ආනන්ද මෙහෙට එන්න. ස්වාමින් වහන්සේලා 25 නමක් වඩම්මගෙන විශාලාවට ගිහිල්ලා පිරිත් කියන්න, රත්න සූත්‍රය කියන්න කියලා කිව්වේ නෑ. ඇයි කිව්වේ නැත්තේ? බුදුරජාණන් වහන්සේ දන්නවා ආනන්ද ස්වාමින් වහන්සේලා 25 නමක් සමග වැඩම කළ රත්න සූත්‍රය කිව්වනම් ඒ විශාලාවේ විනාශය ඉවර කළා මහවැසි වහින්නේ නැහැ. ඒ කුසලයේ ශක්තිමත් නෑ අර අකුසල් යටපත් කරන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමගයි විශාලාවට වැඩම කරන්න. පින්වතුනි, බලවත් අකුසලය බලවත් කුසලයකින් යටපත් කරලා මහා වැසි කඩා වැට්ටවන. පින්වතුනි, එදා බුදුරජාණන් වහන්සේ විශාලාව නුවරට වඩිනකොට අර 500ක් ස්වාමින් වහන්සේලාට මුඛාවරණ දාන්න කිව්වේ නෑ. පින්වතුනි, මම ඔබලා දාගෙන ඉන්න මේ මුඛාවරණ නිසයි කතා කළේ. බුදුරජාණන් වහන්සේ කිව්වේ නෑ. බුදුරජාණන් වහන්සේ දා මුඛාවරණ පැළඳුවේ නෑ. ඇයි පින්වතුනි? වහන්සේලා සම්මා වාචාවන් තුලින්, සම්මා වාචාවන් විදර්ශනාමය සම්මා වාචාවන් තුලින් ගොඩනගා ගත්තා වූ ශක්තිමත් ප්‍රතිශක්තියක් උන්වහන්සේලාගේ ජීවිත තුල තිබ්බා. ශක්තිමත් ප්‍රතිශක්තියක්. ඒ ශක්තිමත් ප්‍රතිශක්තියක් සකස් කළේ කවුද? සම්මා වාචාවන්. අන්න කොරෝනා කුසලය එලවා අපිට විපාක දෙනවා ලෝකෙටම. අද ලෝකයා සියල්ලම මුඛාවරණ දාගෙන ඉන්නේ, මූණු වහගෙන, නහය වහගෙන, මුඛය වහගෙන. ඇයි පින්වතුනි? අපි විසින් කළා වූ මිච්ඡා වාචාවන්ගේ ඵලයයි ඒහි පස්සිකව ප්‍රකට වෙලා තියෙන්නේ. මිච්ඡා වාචාවන්ගේ ඵලයයි බොරු කියලා, විවේචනය කරලා, ඕපදූප කියලා, අනුන්ට මඩ ගහලා මේ කළා වූ මිච්ඡා වාචාවන්ගේ ඵලය කොරෝනා කුසලය එලවා විපාක දෙනවා. ධර්මයේ එහි පස්සිකයි, සංස්කාරයන්ගේ විපාකයේ එහි පස්සිකයි. සංගවන්න බෑ, විවෘතයි. එනිසා ජීවමාන බුදුරජාණන් වහන්සේ මේ උතුම් ධර්ම විනය
ධර්මවිනේ ඒහි පස්සික ගුණය ගැන කියන කොරෝනා මාතෘගාව ගැන කතා කරන මේ සුන්දර ධර්මය සිහිනුවනින් අහන්න. සතියසිය මතු කරගන්න. සංසාර බය දකින්න සංසාරදුක දකින්න. ඒ නිසා පිංහතුනි මේ කොරෝනාව බල කරනවා අපිට. සමස්ත ලෝකයේ ජනතාවට බල කරනවා. සීලය තුළ ශක්තිමත් වෙන්න. දසකුසල් ධර්මයන් තුළ ශක්තිමත් වෙන්න. ජාතිවාදයෙන් බැහැර වෙන්න. පිංවතුනි ආර්යෂ්ඨාංගික මාර්ගය තුළ ශක්තිමත් වෙන්න කියන කාරණය අපිට මතක් කරනවා පිංහතුනි. එහෙම නැතුව මේ කොරෝනාවේ සැබෑ තත්ත්වය අපි විසබීජකට බාරදීලා වෛරසයකට බාරදීලා අපි ආයිමත් සූදානම් වෙන්නේ මේක ඉවරුණාට පස්සේ අපේ අයිතිවාසිකම් වෙනුවෙන් අපේ වුවමනාවෙන් වෙනුවෙන් අපේ ගොඩ වැඩිකර ගැනීම වෙනුවෙන් වර්ජන කරන්න නම් පෙළපාලි යන්න නං ස්ට්‍රයික් කරන්න නං උද්ඝෝෂණ කරන්න නං පිංහතුනි තවත් කොරෝනාවකට අපි සාධක සකස් කරගන්නවා පිංහතුනි. තවත් කොරෝනාවකට අපි සාධක සකස් කරගන්නවා. ඒ නිසා ධර්මය ධර්මානුකූලෝ විග්‍රහ කරගන්න. හැබැයි ඒක ටිකක් තිත්ත බව ඇත්ත. නමුත් මේ තිත්ත ගැන හිතන් නැතුව පිංහතුනි මේ බොරු යටපත් කරලා ඔබ ඇත්ත හිතන්න. ඇත්ත හතරයි ලෝකෙ තියෙන්නේ. හතරට වැඩි ඇත්තක් මේ ලෝකෙ නෑ. අර බොරු පහතුළ ගිලෙන්න එපා. රූපය නිත්‍යයි රූපය සැපයි රූපය සුබයි රූපය ආත්මයි කියන බොරුව තුළ ගිලෙන්න එපා. මේ විඳින්නා වූ සැපයන් නිත්‍යයි සැපයි ආත්මයි සුබයි කියන බොරුව තුළ ගිලෙන්න එපා. දැන් ඔබට තේරෙනවා මේ සෑම විඳීමක්ම පිංහතුනි අර දියේ හටගන්න දිය බුබුලක් වගේ කියලා ඔබට දැන් තේරෙනවා. ඔබට දැන් තේරෙනවා මේ සෑම අපි ප්‍රාර්ථනා කරන බලාපොරොත්තු වෙන විඳින්න සැලසුම් කරගන්න ගොඩනගාගන්න උත්සාහගන්න මේ සෑම සැප වේදනාවක්ම ඒ වේදනා තුළින් අපි බලාපොරොත්තු වෙන සෑම හඳුනා ගැනීමක්ම ඒ හඳුනා ගැනීම් තුළින් බලාපොරොත්තු වෙන සෑම සංස්කාරයක්ම ඒ සංස්කාරය තුළින් බලාපොරොත්තු වෙන සෑම දැනීමක්ම අනිත්‍යයි කෙන යථාර්ථය අපිට දැම් පේනවා පිංහතුනි. එනිසා නිරේතුරුවම පිංහතුනි මං ඔබට මේ ධර්මය සෑම විටම දේශනා කරන්නේ ඔබ තුළ අනිත්‍ය සංඥා මතු කරන්න මයි. නිත්‍ය සංඥාවක් මතු කරන්න නන්නේ මේ සැප සංඥාවක් මතු කරන්න නන්නේ මේ ආත්මීය සංඥාවක් සුභ සංඥාවක් මතු කරන්න නෙමේ. මා භික්ෂුවක් හැටියට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියට පින්වතුල්ලාට නිරේතුරුව මේ අනිත්‍ය සංඥාව මතු කරමින් පන්සිල් මළුවට මේ ධර්මය දේශනා කරන්නේ. පින්වතුනී මේ ලෝක ධාතුව තුළ තියෙන ශේෂ්ඨම කුසලය ශේෂ්ඨම පින පින්වතුනී මේ විදර්ශනාමය අනිත්‍ය තුළින් සකස් කරගන්නා වූ පිනයි. ඊට වඩා ශක්තිමත් පිනක් මේ ලෝක ධාතුව තුළ නෑ. ඒ නිසා නිත්‍ය සංඥාවක් ඇති කරලා ඔබ තුළ මතුවෙන්න වූ යම් පිනක් තියෙනවනං ඒක ශක්තිමත් නෑ මේ මොහොතේ මේ අනතුර යටපත් කරන්න පිංහතුනි. එනිසා ඔබ තුළ මා සෑම මොහොතකම උත්සාහගන්නේ බලවත් වූ අනිත්‍ය සංඥාවන් ඔබ තුළ සකස් කරන්න. බලවත් වූ අසුභ සංඥාවන් ඔබ තුළ සකස් කරන්න. බලවත් වූ අනාත්ම සංඥාවන් ඔබ තුළ සකස් කරන්න. ඒ සකස් වෙන මොහොතේ මේ පන්සිල් මළුව ඔබ ශ්‍රවණය කරන මේ පැයක කාලය තුළ පිංහතුනි මේ මුළු ලෝක ධාතුවේම ශක්තිමත්ම කුසලය විදර්ශනාමය කුසලය සකස් කරගත්තා වෙනවා. කොහොඳට තේරුම් ගන්න ඔබලා ලක්ෂයක් මේ අනිත්‍ය සංඥාව ඇති කරගත්තනං මේ මොහොතේ මේ පැය තුළ පිංහතුනි මේ ලෝක ධාතුව තුළ සකස් වෙන ශේෂ්ඨම කුසලය ඔබ විදර්ශනාමය කුසලය ඇති කරගත්ත වෙනවා. අන්නේ විදර්ශනාමය කුසලය ඔබ තුළ ඇති කරලා මේ ලෝකය ගිලගෙන පවතින මේ පිංහතුනී මේ කොරෝනා කුසලය යටපත් කිරීමේ ශක්තිය ඔබ තුළින් මතු කරගන්නයි මං මේ අනිත්‍ය සංඥා ඔබ තුළ මතක් කරල දෙන්නේ. පිංහතුල්ලා දක්ෂ වෙන්න තව තවත් අනිත්‍ය වූ ධර්මයන්ට හිත යොමු කරන්න නැතුව මේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන ධර්මතාවයන් පහේ අනිත්‍ය භාවය දැකලා මේවාට බැඳෙන්නේ නැතුව යම් තැනක අපි තුෂ්ණාවක් ඇතිකරගත්තනං ඒ තුෂ්ණාව නිසා උපාදානය බැඳීයාම ඇතිවෙනවා. ඒ උපාදානය නිසා භවය සකස් වෙනවා. ඒ භවය නිසා උපත ජාතිය සකස් වෙනවා. ඒ උපත ජාතිය නිසා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේවන් සකස් වෙනවා. තුෂ්ණාව කොතනද? තුෂ්ණාව කොතනද? එතන
පිංහතුනි උපාදානය තුළින් ජාති ජරා ව්‍යාධි මරණයන් අනිවාර්යෙන් ඔබේ උරුමය බවට පත්වෙනවා. එනම් උරුමය එකනං පිංහතුනි අපිට කවදාක්වත් දුකෙන් මිදීමක් ගැන හිතන්න බෑ. කවදාක්වත් අපිට දුකෙන් ගැලවීමක් ගැන හිතන්න බෑ. මොකද දුකට හේතුව තුෂ්ණාව ඔබ මගේ කරගෙන ජීවත් වෙන්නේ. දුකට හේතුව තුෂ්ණාව ඔබ ආත්මය කොටගෙන ජීවත් වෙන්නේ. දුකට හේතුව තුෂ්ණාව ඔබ සැපය කොටගෙනයි ජීවත් වෙන්නේ. ඒ නිසා කවදාක්වත් ඔබ බලාපොරොත්තු වෙන සැපය ඔබේ ජීවිතයට ලබන්න බෑ පිංහතුනි. ලෝකයේ දිහා බලන්න මේ කොරෝනා වසංගතය නිසා පිංවතුනි මොනසා තමන්ගේ ඥාතියාවට කොරෝනා වසංගතය හැදිලා රෝහලේ ඉන්නවා ලෙඩා බලන්න යන්න විදිහක් නෑ. ලෙඩා පෙන්නන්නේ නෑ අසනීප හැදුන කෙනා. අර තමන් තනියවම විඳලා තමන් මැරෙනවා. කාගෙවත් රැකවරණයක් ලැබෙන්නේ ආදරයක් ලැබෙන්නේ සෙනෙහසක් ලැබෙන්නේ නෑ. මරණාසන්න මොහොතේ කොයි සා පීඩාවකින්දි මැරෙන්නේ පිංහතුනි. ඒ මැරිලා ඊළඟට පිංහතුනි පාංස කූලයක් නෑ ආගමික චාරිත්‍රයක් නෑ. ඒ අවසාන පිනක් ලබන්නවත් ඒ මරණය පින් කරලා නෑ. අවසානයේ මරණය පොලිතින්නේ එක සීල් කරලා ආදානා ගාරකට ගෙනියන පොලිස් ආරක්ෂාව යුදාරක්ෂාව මැද්දේ යුදහමුදාරක්ෂාව මැද්දේ අරක ගිහිල්ල පුච්චල දාන්න පිංහතුනි යකෙක් යක්ෂණයක් පුච්චලදානෝ වගේ නයෙක් පොළගේ පුච්චලදානෝ වගේ පිංහතුනි සුන්දර ධර්මයක් සුන්දර ධර්මයක් සුන්දර ව්‍යෘත්තව බබලන්නා වූ ඒහි පස්සික ධර්මයක් කදද දෙයනේ මේ විදිහ මරණයක් අපි උරුම කරගන්නේ ඇයි. පාංස කූලයක් දෙන්න බැරි මරණයක් උරුම කරගන්නේ ඇයි. ආගමික චාරිත්‍රයක් ඉටු කරන්න බැරි මරණයක් උරුම කරගන්නේ ඇයි. ඥාතියෙක් ළඟ නැති මරණයක් උරුම කරගන්නේ ඇයි. ඥාතියෙකුට අවසන් ගෞරවයක් දක්වන්න බැරි මරණයක් උරුම කරගන්නේ ඇයි. මුළු ලෝකයාගෙම අප්‍රසාදයට පත්වනා වූ මරණයක් බියට පත්වනා වූ මරණයක් උරුම කරගන්නේ ඇයි. පෙර ජීවිතවල පළවෙනි ලෝක යුද්ධය දෙවැනි ලෝක යුද්ධය අනිකුත් රටවල් ආක්‍රමණය කරන්න කරපු යුද්ධ ඒ වගේම අපේ රටවල් බලන්න 71 89 ඒ වගේ මර කොටි තස්තවාදී යුද්ධය මොනසා මැලේච්චාකාරයෙන් මිනිස්සු මරල දැම්මද. බෝම්බ දාලා කඩුවලින් බෙලි කපලා ටයර් සෑවල් දාලා අමුවේ ගිනිතියලා පාංස කූලයක් නැති මරණ ලෝකෙට බිහි කලා. ඥාතියෙක් ළඟ නැති මරණ ලෝකෙට බිහි කලා. හැමෝටම දැකලා පිළිකුල් වෙන මරණ ලෝකෙට බිහි කලා. ධර්මය එහි පස්සිකයි. ධර්මය විවෘතව බබලනවා දෑසැරල බලන්න. දෑසැරල බලන්න මොකක්ද මේ ඔබ දකින්න ධර්මය එහි පස්සික ගුණය. අතීතයේ යුදමය අවස්ථාවන් වල සතුරන් අල්ලල අමුවේ මහපාරවල්වල පුච්චල මරල දැම්ම පාංසකූලයක් දුන්නේ නෑ. පාංසකූලයක් තබා ඥාතියෙක් දැක්කේ නෑ ඒ මරණ ගිනි තියල දැම්මා. පිංහතුනි අකුසලය එලවා විපාක දෙනවා. පලය කොරෝනාවනං හේතුව මතු කරගන්න. ඔබ හේතුව මතු කරන්න ඇතුව හේතුව විස බීජකට බාර දුන්නොත්. ඔබ හේතුව වෛරසයකට බාර දුන්නොත්. කොරෝනාව ඉවරවෙද්දී. මුළු ලෝකෙම ඇවිලිලා යන මහා යුද්ධමය අවස්ථාවක් එන්න පුළුවන්. මුළු ලෝකෙම ආර්ථිකය බිඳ වැටිලා නගිටින්න බැරිතරං ආර්ථිකය බිඳ වැටිලා ඉදිරියේදී ජනතා උද්ඝෝෂණ වැඩි වෙනවා. ජනතා අයිතිවාසිකම් ඉල්ලගෙන මතු වෙනවා. පාලකින්ට මේවා කරන්න බැරිතැන පාලකින් අනිවාර්යෙන්ම යුදමය වාතාවරන්තුන්ට ලෝකය අරං යන්න පුළුවන්. ඉනිසා එවැනි තැනකදී නිරෝධායන මධ්‍යස්ථාන හදල වැඩක් නෑ. එදාට පොලොයට හැන්ගෙන්න්න බංකර් හදන්න අපිට සිද්ධවේවී. නමුත් මේ මොහොතේ ඔබට ගැලවෙන්න පුළුවන්. මේ මොහොතේ ඔබට ගැලවෙන්න පුළුවන්. මේ සුන්දර සිංහල බෞද්ධ රටේ ජනතාව පිංහතුනි මේසා ගැලවිලා ඉන්නේ ඔබ උතුම් ආර්යෂ්ඨාංගික මාර්ගය තුළ ශක්තිමත් වන නිසාමයි. එනිසා සැබෑ හේතුව මතු කරලගන්න සැබෑ හේතුව මතු කරගෙන සීලයෙන් ජීවිතය ආරක්ෂා කරගන්න. ඔබේ රැකියාව සීලය තුළ විසරුවන්න. ඔබේ රැකියාව දසකුසල් ධර්මයන් තුළ විසරුවන්න. ඔබේ රැකියාව ආර්යෂ්ඨාංගික මාර්ගය තුළ විසරුවන්න. ජනතාවට දුක්දීලා කවදක්වත් වර්ජනය කරන්න ස්ට්‍රයි කරන්න උද්ඝෝෂණය කරන්න යන්න එපා. මේවැෑ දිට්ට දම්ම වේදනය විපාකයන් අපි පසුපස එනවා. එනිසා සෑම විඳීමක්ම අනිත්‍යයි. ලක්ෂ ගනම් පඩි වැඩි කරලා ඉල්ලුවත් පින්වතුනි අද මොකක්ද ලෝකෙට වෙලා තියෙන්නේ.
අද ලෝකයා කියනවා වැටුප් එපා සල්ලි එපා ජීවිතය දෙන්න කියලා. වැටුප් එපා සල්ලි එපා ජීවිතය දෙන්න කියන්නේ මොකක්ද? අපිට වැටුප් එපා සල්ලි එපා කුසල් සංස්කාර අපිට දෙන්න ජීවත් වෙන්න. ඒකයි කියන්නේ. අද ලෝකයාම කියනවා වැටුප් එපා අයිතිවාසිකම් එපා ධනය එපා ජීවිතය දෙන්න. මොකද්ද මේ ජීවිතය දෙන්න කියන්නේ? ජීවත් වෙන්න කුසල් සංස්කාර දෙන්න කියන අර්ථයයි ධර්මානුකූල අර්ථය ඔබට ඒක තේරුම් නැති වුණාට එහෙනම් ඔබ මේ වෙලාවේ ඉල්ලන්නේ කුසල් සංස්කාර. ඔබ මේ වෙලාවේ ලෝකෙන් දෑත් ඔසවලා කුසල් සංස්කාර ඉල්ලද්දි ජීවිතේ දෙන්න කියන නාමයෙන් පිංහතුනි කුසලයේ ජීවිතය කරගන්න කුසලයේ ජීවිතය කරගන්න අකුසලයට යන්න එපා. ධර්මය එහි පස්සිකයි විවෘතව බබලනවා. පිංහතුනී සැප විපාකයන් විපාක දෙද්දී එලොවෙලවා විපාක දුන්නා. පසුගිය අවුරුදු 20 බලන්න සැප විපාකයන් එලවා විපාක දුන්නා. ලෝකේ මහා සංවර්ධනයක් ඇති වුණා. අපේ රටවල්වල මහා සංවර්ධනයක් ඇති වුණා. විවෘත ආර්ථිකය ඇති වුණා. නාරම් බික් එක බුල්ට ටොපි එක කාපු අපි පිටරටවල්වල සුකෝපභෝගී රසවත් ආහාර පාන වළඳන තැන්ට ආව පිංහතුනි. සැප වේදනාවන් එලවා විපාක දුන්නා. ඒ කියන්නේ කුසලයේ එලවා විපාක දුන්නා. අද මොකද්ද වෙන්නේ? අකුසලය එලවා විපාක දෙනවා. එලවා විපාක දෙනවා. අපේ ජීවමාන බුදුරජාණන් වහන්සේ වන ධර්ම විනය දෙක පටිච්ච සමුප්පාදය තුල ජීවිතය විසිරෝල අපිට පෙන්නනවා. පටිච්ච සමුප්පාදය තුල සංස්කාරපච්චයා විඤ්ඤාණං අවිද්‍යාපච්චයා සංඛාරා සංඛාරපච්චයා විඤ්ඤාණං. පින්වතුනි අපි පසුගිය අවුරුදු 20 සැප වේදනාවන් ලැබුවේ සංවර්ධනයට අදාළ සුබ වේදනාවන් ලැබුවේ රසයට අදාළ සුබ වේදනාවන් ලැබුවේ විඳීම් වලට අදාළ සුබ වේදනාවන් ලැබුවේ පින්වතුනි කුසල් සංස්කාරයන් නිසා. තවත් සුන්දර ධර්මයක් මතු කරගන්න. අපි මේ සියල්ල ලැබුවේ කුසල් සංස්කාර නිසා. අවිද්‍යාපච්චයා සංඛාරා සංඛාරපච්චයා විඤ්ඤාණං. මේ සෑම සැප දැනීමක්ම සකස් කළේ අවිද්‍යාව හේතුවෙන් සකස් වන කුසල් සංස්කාර. පින්වතුනි දෙවියෙක් බ්‍රහ්මයෙක් දුන්න දෙයක් නෙමේ අපි වින්දා වූ අතීත සැපය. හොඳට මතක් කරගන්න. මේ අතීත සැපය බුදුරජාණන් වහන්සේ පමණයි ලෝකෙට දේශනා කරන්නේ. මහණෙනි මට ඔබට සැප හෝ දුක දෙන්න බැහැ. මට ඔබට නිරෝගී භාවය හෝ රෝගී භාවය දෙන්න බැහැ. ඔබේ සැප සහ දුක රෝගී භාවය සහ නිරෝගී භාවය තීරණය කරන්නේ ඔබේ සංස්කාරයි කියලා. සත්වයාගේ ජීවිතය පටිච්ච සමුප්පාදය තුල විසිරෙව්වේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ පමණයි. වෙන මේ ලෝක ධාතුවේ කිසිම ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් පටිච්ච සමුප්පාදය කියන වචනයක්වත් දැනගෙන හිටියේ නෑ පිංගතුනි. බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදය තුල ලෝකය විසිරනවා. ගිහි පිංවතුනි ඔබලාට මේ සැප වේදනාවන් ලබා දුන්නේ දෙවියෙක් නෙමේ බ්‍රහ්මෙක් නෙමේ. ඔබලාට සැප වේදනා ලබා දෙන්න මට බෑ මට පුළුවන් මාර්ගය කියන්න විතරයි. පිංවතුනි ධර්මයේ ගුණය ඒහි පස්සික ගුණය මෙන්න ප්‍රකට කරලා තියෙනවා. දැන් ලෝකය දන්නවා ඔබට සැප වේදනා දුන්නේ දෙවියෙක් බ්‍රහ්මෙක් ඊශ්වර කෙනෙක් නෙමෙයි කියලා. ඒ නිසා පිංහතුනි මේ උතුම් ධර්මයක් මතු කරගන්න. කොරෝනාව ඉවර වෙලා ආයිමත් දේවාල පෝලිංවල පූජා වට්ටි තියාගෙන පඳුරු තියාගෙන ඔබ ආවි. අර කළු ගල්වල දාස් ගණන් පොල් බිඳීවි. ඒ වගේම විශ්ව ශක්තියෙන් ලෙඩ හොඳ කරන තැන් ඔයාගෙන ආවි. පිංහතුනි තේරුම් ගන්න මේ කොරෝනා ධර්ම දේශනාව ජීවමාන ශාස්තෘන් වහන්සේ දේශනා කරන මේ කොරෝනා ධර්ම දේශනාවදී උන්වහන්සේ මතු කරලා දෙනවා. උන්වහන්සේ දේශනා කරනවා. පින්වතුනි ඔබ වින්දා වූ සැප වේදනා මෙතෙක් කලක් දෙවියෙක් බ්‍රහ්මෙක් නෙමේ ඔබට ලබලා දුන්නේ. ඔබ වින්දා වූ නිරෝගී භාවය විශ්ව ශක්තියකින් නෙමේ ලබලා දුන්නේ. මේ සියල්ල ලබලා දුන්නේ ඔබේ කුසල් සංස්කාරයන් විසින්. සැබෑ හේතුව මතු කරන්න. සැබෑ හේතුව අද දෙවියන්ට කරන්න පුළුවන් දෙයක් නෑ පිංහතුනි. දෙවියන් බලා සිටිනවා ඇයි? දෙවියෝ කියන්නේ සංස්කාරයක්. දෙවියෝ කියන්නේ සංස්කාරයක් නම් සංස්කාර හේතුවෙන් සකස් වෙන විනාශයකට දෙවියන්ට කරන්න දෙයක් නැහැ.
දෙවියෝ සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරයි. නමුත් සුවපත් වෙන්නේ අකුසලයේ බලවත් පිංගතුනේ. අකුසලයේ බලවත්. එනිසා මේ ඇත්ත තේරුම් ගන්න. මේ ඇත්ත තේරුම් අරගෙන මේ ජීවමාන ශාස්ත්‍රූන් වහන්සේ වන ධර්ම විනය මේ මොහොතේ මුළු ලෝකෙටම ඇහෙන්න ප්‍රකටව පිංගතුනි ධර්මයේ සුන්දර ඒහිපස්සික ගුණය ගැන දේශනා කරන මේ ධර්මය හොඳින් ශ්‍රවණය කරන්න. ඒ හොඳින් ශ්‍රවණය කරද්දී ඔබ තුළ සතිය සිහිය ශක්තිමත් වෙනවා. සතිය සිහිය ශක්තිමත් වෙද්දී ඔබ තුළ ධම්ම විජය බොජ්ජංගේ මතුවෙනවා. ධර්මානුකූල ඔබ හිතනවා දෙයියනේ මේ රූපය අනිත්‍ය වූ රූපයක්. මේ විඳීම් අනිත්‍ය වූ වේදනාවක්. මේ හඳුනා ගැනීම අනිත්‍ය වූ හඳුනා ගැනීම. මේ සංස්කාර විශ්වාස කරන්න බැහැ. මේ සංස්කාර හේතුවෙන් සකස් වෙන දැනීම් අනිත්‍ය වූ දැනීමයි. ධම්ම විජය බොජ්ජංගේ වැඩෙනවා. ධම්ම විජය බොජ්ජංගේ වැඩෙද්දී අන්න වීරස් බොජ්ජංගේ වැඩෙනවා. තවයා ආර්ය ෂ්ටාංගික මාර්ගය ධර්ම මාර්ගය තුළ ශක්තිමත් වෙනවා පිංගතුනි. දුකෙන් මිදෙන මාර්ගය තුළ ශක්තිමත් වෙනවා. ධම්ම විජය බොජ්ජංගේ තුළින් වීර්ය බොජ්ජංගේ වැඩෙනකොට ප්‍රීතිය පස්සද්ධිය ඇති වෙනවා පිංගතුනි. මේ කොරෝනාව යම් දවසක ඇති වුණාද පිංගතුනි මේ දක්වා මා තුළ තියෙන්නේ ප්‍රීති සම්බොජ්ජංගයමයි පස්සද්ධි සම්බොජ්ජංගයමයි. අනේ මට එක දශමයකවත් දුකක් වේදනාවක් බියක් මට සකස් වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකයෝ හැටියට බිය සකස් වෙන්න විදිහක් නැහැ. මොකද සත්‍යඥානයේ තුල අපි ධම්ම විජය බොජ්ජංගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයට විසිරෝලාවි ලෝකයේ දකින්නේ. ඒ තුලින් ධර්මයේ කෙරෙහිම අනිත්‍ය සංඥාව කෙරෙහිම විදර්ශනාව කෙරෙහිම සතර සටිපට්ඨානයේ කෙරෙහිමයි අපේ වීරිය වැඩෙන්නේ. ඒ වැඩෙද්දී අන්න ප්‍රීතිය සකස් වෙනවා. ඇයි? ධර්මය ඒහිපස්සිකව දකිනවා. දෙයනේ සංස්කාරයන්ගේ ඇස් බැඳුම ඒහිපස්සිකව දකිනවා. සතුටක් ප්‍රීතියක් ඇති වෙන්නේ. සතුටක් ප්‍රීතියක් ඇති වෙන්නේ. පින්වතුනි ඒ සතුට ප්‍රීතිය තුල පස්සද්ධිය ධර්මයේ සැහැල්ලු ඇති වෙනවා. මේ ධර්මය කොයිසා සක්කාතද මේ ධර්මය කොයිසා සන්දිට්ඨිකද අකාලිකද ඒහිපස්සිකද ඕපනයිකද ධර්මයේ පස්සද්ධිය සකස් වෙනවා. අඬන්න ඕනේ නෑ පින්වතුනි දුක් වෙන්න ඕනේ නෑ බය වෙන්න ඕනේ නෑ. හෙට උදෑසන මේ කතා කරන මම කොරෝනා රෝගයෙන් මැරුණොත් පින්වතුනි මාව IDH රෝහලට අරන් යාවි. IDH රෝහල කියන මගේ ගමට අල්ලපු ගම පුංචි කාලේ ඉඳන් ඔය රෝහල දැකලා ඇති දහස් ගාණක්. අර කොරෝනා රෝගය හැදිලා අවසාන මොහොතේ මැරෙන වෙලාවේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා ධර්මයේ ප්‍රීතිය පස්සද්ධිය තුළම අපවත් වෙලා යනවා. ඇයි? හේතුඵල ධර්මයක්. හෙට උදේදී මං ඒ විදිහට අපවත් වුණත් හේතුඵල ධර්මයක්. එහෙනම් සංස්කාරයට ලෝක ජීවිතය අතහරින්න. සංස්කාරයන්ට ජීවිතය අතහරින්න සංස්කාරයන්ගේ ප්‍රතික්‍රියාවන්ට ගැටෙන්න එපා. ඔබ සංස්කාරයන්ගේ ප්‍රතික්‍රියාවන්ට අකමැති නම් කරුණා කරලා අකුසල් සංස්කාරයන්ගෙන් මිදිලා කුසල් සංස්කාරයන් තුල ශක්තිමත් වෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මං කිව්වා දැන් ධම්මදායාද සූත්‍රයට අදාළව රාජ්‍ය නායකයනුයි මේ අකුසලේ පළවෙනි වග උත්තරකාරයා. මං අපේ රට ගැන විතරක් නෙමේ ලෝකෙම ජාත්‍යන්තරය ගැන කියන්නේ අතීතයේ වෙච්ච දේවලුත් එක්ක. පින්වතුනි පළවෙනි වග උත්තරකාරයා රාජ්‍ය නායකතුමායි. බුදුරජාණන් වහන්සේ සුන්දර ධර්මයක් දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සක්විති රජ වත කියලා පින්වතුනි. සක්විති රජ කෙනෙක් බිහි කරන්නා වූ වත. සක්විති රජ කෙනෙක් බිහි කරන්නා වූ වත මොකද්ද? දැන් දොස්තර මහත්තයෙක් අවුරුදු 5ක් වෛද්‍ය විද්‍යාලයට ගිහිල්ලායි දොස්තර මහත්තයෙක් බිහි වෙන්නේ. එහෙම නැත්නම් ගුරු මහත්මයෙක් ඉංජිනේරු මහත්තයෙක් අවුරුදු 4ක් උපාධියට ගිහිල්ලායි ඒ තනතුරු ලබන්නේ. නමුත් මුළු ලෝකයම පාලනය කරන සක්විති රජ වතට පින්වතුනි ඒව කරන්න අවශ්‍ය නැහැ. මේ සක්විති රජ වත කියන්නේ බුදුරජාණන් වහන්සේ දස කුසල් ධර්මයන් ජීවිතය කරගන්න. දස කුසල් ධර්මයන් අධිපති කරගන්න. දස කුසල් ධර්මයන් තුල බැසගන්න. දස කුසල් ධර්මයන් මගේ කරගන්න. දස කුසල් ධර්මයන් තුලින් ඔබේ ඇමති මණ්ඩලය මන්ත්‍රී මණ්ඩලය ශක්තිමත් කරන්න. දස කුසල් ධර්මයන් තුලින් රාජ්‍ය හමුදාවන් දැනුවත් කරන්න ශක්තිමත් කරන්න. දස කුසල් ධර්මය තුලින් ප්‍රාදේශීය දේශපාලන නායකයන් ශක්තිමත් කරන්න. දස කුසල් ධර්මයන් තුලින් ජනතාවට අවවාද කරන්න.
ඉංගතු කුසල් ධර්මයන් මයි සක්විති රජ වත කියලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එනම් මේ දස කුසල් ධර්මයන්ට සක්විති රජ කෙනෙක් බිහිකිරීමේ ශක්තිය තියෙනවා පිංගතුනි. ඒ දස කුසල් ධර්මයන් තුළින් බිහිවෙන සක්විති රජ මුළු ලෝකෙම සතුටු කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සක්විති රජ දැකීමෙන් ජනතාව සතුටු වෙනවා. සක්විති රජ වචනයක් කතා කිරීමෙන් ජනතාව සතුටු වෙනවා. පිංහතුනි එවන් සතුටක් ජනතාව ලබන්න නං. එවන් සතුටක් ලෝකය ලබන්න නං. ගොඩාක් දේවල් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දසකුසල් ධර්මයන් කියන කාරණා 10යි. කයෙන් සිදුකරගන්නා වූ වචනයෙන් සිදුකරගන්නා වූ මනසෙන් සිදුකරගන්නා වූ යහපත් කාරණා 10. කයෙන් සිදුකරගන්නේ සතුන් මරන්නේ සොරකම් කරන්නේ කාමේ වර්දවා හිසිරෙන්නේ නෑ. වචනයෙන් සිදුකරගන්නේ මුසාවාදා පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාපයන් කියන්නේ නෑ. ලෝභ දේශ මෝහ වඩන්නේ නෑ පිංහතුනි. සක්විති රජ වත සක්විති රජ කෙනෙක් ලෝකෙට බිහි කරනවා වගේම සමස්ත ජනතාවම සතුටෙන් පිනා යන ලෝකයක් සකස් කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.